නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ ජීවිතයක් මුළුමනින්ම සුවපත් කර ගැනීම පිණිස පවතින මේ සුන්දර ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුක්තවම දේශනා කොට වදාළ අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු ඒ සුපින්වතුන්ලා සියලු දෙනා විසින් ඒ පින්වතුන්ලාගේ ඒ දැහැමි කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීම පිණිස මේ ධර්ම දානමය පින හේතු වේවා කියන අදහසින් අද දවසේ සියලු දානයන් අතර අග්‍ර වූ ධර්ම දානමය පින සිදු කරනවා. අද මේ ධර්ම දේශනාව තුළින් පින්වතුනේ ඔබට අහන්න ලැබෙනවා ජීවිතයට ඉතාම වැදගත් කාරණාවක්. මේ ජීවිතයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ගුණධර්ම තුළින්ම ජීවිතේ දියුණු වෙනවා, අගුණ ධර්ම තුළින් ජීවිතේ පිරිහෙනවා කියලා. අද ධර්මයෙන් ඉගෙන ගන්නට ලැබෙනවා සංවර කෙනාමයි දියුණු වෙන්නේ, වීරියවන්තයාමයි දියුණු වෙන්නේ. අසංවර තැනැත්තාට තියෙන්නේ පරිහානියක්මයි, කුසීතයාට තියෙන්නේ පරිහානියක්මයි කියන එක. මේක ඉගෙන ගන්නට අපට ලැබෙන්නේ එක්තරා සහෝදරයන් දෙදෙනෙක්ගේ සිදුවීමෙන්. ඒ සිද්ධි වුණේ මේ මෙහෙම. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ, ඒ කාලේ දඹදිව තිබුණා සේතව්‍ය කියලා නගරයක්. ඔබ සමහර විට ඇතැම් දේශනා තුළ අහලාත් ඇති සේතව්‍ය කියන නගරය. මේ වෙනකොට නම් ඒ වගේ නම් ගොත් වෙනස් වෙලා. ඔය සේතව්‍ය කියන නගරේ වාසය කළ ධනවත් සහෝදරයෝ තුන්දෙනෙක්. ඒගොල්ලන්ගේ පවුල් හරි ධනවත්. මේ තුන්දෙනාගේ නම් මෙන්න මේවා. එක්කෙනෙක් චූලකාල. ඒ කියන්නේ පොඩිම එක්කෙනා චූලකාල. මධ්‍යමෙක් හිටියා, එයාට කිව්වේ මජ්ක්‍ධිම කාල. වැඩිමලා මහා කාල. ඔය තමයි සහෝදරයෝ තුන්දෙනා. මහා ධනවත් පවුල්. ඒ අය කරේ සම්පූර්ණයෙන් වෙළඳාම. තරුණ වයසට ආවට පස්සේ සහෝදරයෝ තුන්දෙනාම විවාහ වුණා. බොහොම සැපවත් ජීවිත ගත කරනවා. වෙළඳාමෙන් තමයි සම්පූර්ණ ධනය හම්බ කරන්නේ. ওই කාලේ දැන් සේතව්‍ය නගරේ මේගොල්ලෝ ඉන්නවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා කියන ආරංචියක්වත් ඒ වෙද්දි සේතව්‍ය නුවරට ගිහින් තිබුණේ නැහැ. හදිසියෙම චූලකාල මහා කාල කියන දෙන්නට වෙළඳාම පිණිස සැවැත් නුවරට යන්න සිද්ධ වුණා. ඒගොල්ලෝ වෙළඳාම් කටයුතු වලට එදා යොදාගත්තේ සැවැත් නුවර. පින. සසරේ රැස් කරන පින. ඒ පින විසින් මේ පින්වන්තයෙකුගේ පින විසින් තමන්ව මේ සසර ගමනින් ගලවන, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට සියලු යහපත උදා කරන මුනිවරයා හොයාගෙන යන්න මොකක් හෝ කටයුත්තක් යෙදෙනවා. එතකොට මෙච්චර කාලයක් ඔවුන් වෙළඳාම් කරගෙන හිටියා. සැවැත් නුවර වෙළඳාම් කරේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉන්න කාලෙකම ඔන්න මේ දෙන්නට යන්න හිතෙනවා මේ සැවැත් නුවරට. මහා ගැල් කණ්ඩායමක් එක්ක
වෙනදාම පිණිස ඒ කාලේ පිංගුතුනි ඉතින් වටින කියන බඩු ටික කරත්ත වල පටවාගෙන ඒවා අරගෙන යනවා ඒ ජනපද වලට. ගිහිල්ලා හොඳ ගණන් වලට විකුණනවා, ධනෙ හම්බ කරනවා. ගියා සවැත් නුවරට. සවැත් නුවරට යනකොට සවැත් නුවර එකම කෝලාහලයක්. හැම තැනම ඇහෙනවා බුද්ධ බුද්ධ කියන වචනේ. වෙළඳපොලේ මේ වෙලහෙන්දාම් කරනකොට එනේන මිනිස්සයා මේ එකිනෙකා කතා කරනකොටත් අහන්න ලැබෙනවා මේ අයට බුදුරජාණන් වහන්සේ, බුද්ධ, ඊළඟට භගවා මේ වචන අහන්න ලැබෙනවා. මේ අහන්න ලැබෙද්දී මේ සහෝදරයෝ දෙන්නා දවසක් කතා වුණා මේ කවරෙක්ද මේ බුද්ධ කියන්නේ? කවරෙක්ද මේ භාග්‍යවන්තයන් වහන්සේ කියන්නේ? මිනිසුන්ගෙන් ඇහුවා ඔබ ඔය නිතර කතා වෙන ඒ බුදුරජාණන් වහන්සේ කොහිද ඉන්නේ? ඒ භාග්‍යතුන් වහන්සේ කොහිද ඉන්නේ? එතකොට මේ මිනිස්සු කියනවා අනේ දන්නේ නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙව්රම් විහෙරේ වැඩ ඉන්නවනේ. ඉරක් හඳක් වගේ වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේව තාම බැහැ දැක්කේ නැද්ද කියලා ඇහුවා. එතකොට මේගොල්ලන්ට හරි සතුටක් උපන්නා. අපේ එච්චර වටින උත්තමෙක්ද? අයියා මලෝ දෙන්නම බුදුරජාණන් වහන්සේ සමීපයට යනවා. ගිහිල්ලා එදා භාග්‍යතුන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය ඇහුවා. මේ ධර්මය අහනකොට මේ අයියා මල්ලි දෙන්නගෙන් අයියා ඥානවන්තයි, අයියා පින්වන්තයි. අයියට හිතවිල්ලක් උපදිනවා මේ දහම් පද අහගෙන ඉන්නකොට මේ ජීවිතේ සැපවත් කරගන්න හැටි කියනවා. කෙලෙසින්දා විඳින පීඩාවල් ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ කෙලෙස් දුරු කරගන්න තියෙනවා නම් කොච්චර සැපයක්ද ශාන්තියක්ද කියලා ධර්මයෙන් කියලා දෙනවා. අයියට හිතවිල්ලක් උපදිනවා සම්බාදු ගරා වාසු රජා පතෝ. අපි මේ සල්ලි හම්බ කර කර අඹදරුවෝ පෝෂණය කර කර මේ ගත කරන ග්‍රහ ජීවිතය කියලා කියන්නේ මහා කරදර ගොඩක්නේ. රජාපතෝ කෙලෙස් උපදින කෙලෙස්ම උනන වැඩපිළිවෙලක්නේ. අබ්බෝ කාසු පබ්බජ්ජා. හැබැයි මේ භාග්‍යතුන් වහන්සේ සමීපයේ අනෙක් ස්වාමීන් වහන්සේලා ලබලා තියෙනවා වගේ මටත් පැවිද්ද ලැබෙනවා නම්. ඇයි දැන් පේනවනේ බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අහනකොට ඒ ධර්ම දේශන අහන්ට ඇවිල්ලා ඊටාම නිදහසේ බොහොම ප්‍රසන්නව වැඩ ඉන්න මහසඟරුවන පේනවා. කල්පනා කළා ඒ උත්තමයන් වහන්සේලා වගේ මටත් පැවිදි වෙන්න ඇතනම් ඒ පැවිද්ද අහස වගේ ඒක හරි නිදහස්. අඹුව ගැන හිතන්න දෙයක් නැහැ. දරුවෝ ගැන හිතන්න දෙයක් නැහැ. ධනය ගැන හිතන්න දෙයක් නැහැ. ඉඩකඩම් ගැන හිතන්න දෙයක් නැහැ. ඥාති හිත මිත්‍රාදීන් ගැන හිතන්න දෙයක් නැහැ. සැනසille ධම්මග දියුණු කරන්න පුළුවන් අහස වගේ. කිසිම සම්බාධකයක් නැහැ නේ කියලා මේ මහා කාල කියන අයියට හිතක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා අවසන් වුණාට පස්සේ මේ දෙන්නා වන්දනමාන කරලා ගෞරව දක්වලා ආපහු ඇවිල්ලා මහා කාල මේ චූල කාල කියන මල්ලිට කියනවා මල්ලි මේ බණපද අහපු මට නම් නුවණැත්තෙක් විදිහට ආයේ ගෙදර යන්න බෑ. මං ආයේ සේතව්‍ය නගරයට යන්නේ. මල්ලි මම මෙහෙම මහාන වෙනවා කිව්වා. එතකොට මල්ලි මේ නොඑක් වචන කිව්වා මේ අයියේ එහෙම මේ එකපාර මැරුණා වගේ එහෙම තීරණ ගන්න එපා කිව්වා. මහාන වෙන්නම ඕන නම් අපි සේතව්‍ය නගරයට ගිහිල්ලා අපි මේ ඥාතින් එක කතා බහ කරලා කරමු කිව්වා. නෑ ඒවා ඕනේ. ඒවා අවශ්‍ය නෑ. මට මගේ ශාස්ත්‍රඥ වහන්සේ මුණ ගැහුණා. සේතව්‍ය නගරයට ගිහිල්ලා එනකන් මගේ ජීවිතේ රැකෙයිද කියලා කවුද දන්නේ? ඒ නිසා මල්ලි මං තීරණයකට ආවා. ඔබ ගිහිල්ලා මගේ වස්තු සම්භාරයත් එකතු කරගෙන හොඳට සැපසේ ජීවත් වෙන්න. මම අදින් පස්සේ ආයේ ග්‍රහ ජීවිතයක් ගත කරන්නේ. මම යනවා මහාන වෙන්න කිව්වා. මම පැවිදි වෙන පණිවිඩය ඔබ ගිහිල්ලා ඥාතින්ට කියපන් කිව්වා. එතකොට මල්ලිත් එක්ක මේ ඇතිවෙච්ච කතා බහේදී දැන් බොහෝ ධර්ම කාරණා කියන්න ඇතිනේ. ජීවිතය ගැන ගොඩාක් දේවල් කියන්න නැති මහා කාල. මහා කාල මෙහෙම කියනකොට චූල කාලෙට මෙන්න මෙහෙම හිතක් උපන්නා.
දැන් මේ අයියන්ඩීව දාලා ගියොත් එහෙම මං ආයේ ගම රට මට ඥාතින්ගේ මොනවා අහන්ට වෙයිද දන්නේ. ඥාතින් මට මොන ආඩපාලි කියයිද දන්නේ. ඊට පස්සේ මං නැති කරදරයක පටලැවෙනවා. අයියන්ඩි කියන කතන්දරවලත් ඇත්තක් තියෙනවා. ඒ නිසා අයියත් මහාන වෙන එකේ ඕන් ඔහි මාත් මහාන වෙනවා. එතකොට මහා කාලේ පැවිද්දට තිබ්බ තීරණේ වෙනම එකක්. චූල කාලේ පැවිද්ද කියලා කියන්නේ මහා කාල මහාන වෙන හින්දා පැවිදි වෙන්න ගත්ත තීරණය. ඔන්න දෙන්නම පැවිදි වුණා. චූල කාල තෙරුන් මහා කාල තෙරුන්. මහා කාල තෙරුන් වහන්සේ යම් අරමුණක් උදෙසාද සිවුරු පොරව ගත්තේ. යම් අරමුණක් උදෙසාද මහාන වුණේ. ඒ අදහසින්ම ගොඩාක් වීරිය කළා. ඒ වීරිය කරනකොට උන්වහන්සේ ටික කාලයකට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේගෙන් අවසර අරගෙන ගියා කියනවා පින්වතුනි. එක්තරා දුර ඈත ගමකට. ඒ ගම ඇසුරු කරගෙන වනපියසක් කිව්වට එතන සොහොනක්. ඇත්තට මේ කාලේ සොහොන් තිබුණේ මිනිස්සු මිය ගියාට පස්සේ ඒ සොහොන තියෙන වනයේට සොහොන කියලා පාවිච්චි කරන වනයේට මිය ගියපු මිනිස්සුන්ගේ මෘත ශරීර ගෙනල්ලා දානවා. ඒ ඇර වලලනවා කියලා එකක් එහෙම තිබුණේ නැහැ. එතකොට මේ මිනිසුන්ගේ මෘත ශරීර දාන ඒ සොහොන පිහිටි වනපියසේ තමයි මහා කාල තෙරුන් වහන්සේ වැඩ වාසය කළේ. මේ හරි පුදුමයි මේ බුද්ධ කාලේ මේ සංඝයා ගත කරපු ජීවිතය ගැන හිතද්දි දැන් අද නම් මේ අද මිනිස්යන්ගේ මිනි වලලනවනේ. වලල්ලා සමහරට සිමෙන්තියෙන් එක එක ඒවා බඳිනවනේ. ඒ සොහොනක් ළඟින් යන්න උනත් කොච්චර බයයිද මිනිස්සෙක්නේ. ඒ සොහොනක වාසය කිරීම ගැන කවර කතාවද? සොහොනක් ළඟින් යද්දිත් මේ හිතේ නිකන් බයක් තියෙනවනේ මේ සොහොන කියලා. උන්වහන්සේලාගේ ජීවිතවල තිබුණේ ඒ ධෛර්යය, ඒ වීරිය හරි ආශ්චර්යයි. උන්වහන්සේ සොහොනේ වැඩ වාසය කළේ. විශේෂයෙන් සොහොනේ වැඩ වාසය කළේ මේ සොහොනේ වාසය කරද්දී හැමතිස්සෙම මේ ජීවිතේ ඇත්ත පේන නිමිති තියෙනවා. නැත්නම් මේ ශරීරයට මිනිස්සයා වසඟ වෙනවනේ. සමහරට මහා කාල තෙරුන් වහන්සේට මේ රාග පීඩා තියෙන්නේ නැති. රාග පීඩා හටගන්නේ රාග සිතුවිලි නිරන්තරයෙන් හිතට ගලාගෙන ඉන්නේ සුබ විදියට කල්පනා කරද්දී. ලස්සනයි, හැඩයි, හරි මනස්කාන්තයි කියලා මෙහෙම හිතුවිලි හිතනකොට එතන ඒ අයෝනිසෝ මනසිකාරය නිසා සම්පූර්ණයෙන්ම රාග හිතුවිලි ජනිත වෙනවා. එහෙම වෙලාවක යෝනිසෝ මනසිකාර කරන කෙනා කරන්නේ අසුබ නිමිත්ත අරගෙන ඒක නුවණින් කල්පනා කිරීම. ඒකට බොහෝ උපකාරයි සොහොනේ වාසය කරන එක මහා කාල තෙරුන් වහන්සේට. ඉතින් මහා කාල තෙරුන් වහන්සේ ධර්මයේ හැසිරෙන්න තියෙන කැමැත්ත නිසාම කෙලෙස් නැති මේ සුන්දර හිතකට තියෙන ආසාව නිසාම ඔන්න සොහොනේ වැඩ වාසය කළා. ඔය සොහොනේ වැඩ වාසය කරද්දී දවසක් උන්වහන්සේට මේ ධර්මය අවබෝධ කරන්ට හේතු වෙන නිමිත්ත මුණ ගැහුණා. ඒක උනේ මෙහෙම. තර කාන්තාවකගේ මෘත ශරීරයක් මේ වනයේට ගෙනල්ලා දාලා තිබුණා. ඒ මෘත ශරීරය දකිනකොට, ඒ ස්ත්‍රියගේ මෘත ශරීරය දකිනකොට උන්වහන්සේගේ හිතේ මහා සංවේගයක් හටගත්තා. ඒ සංවේගයෙන් තමයි වීරිය කළේ. ඒ සංවේගයෙන් වීරිය කරලා තමයි උන්වහන්සේ කෙලෙස් නැතුවේ. ඒ නිසා තේරගාතාවේදී මහා කාල මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට තමයි උන්වහන්සේගේ ගාතාව වදාළේ. ඇගේ නම කාලි. ඒ තරබාරු සිරුර කපුටෙකුගේ පාටින් යුක්තයි. මේ කිව්වේ කළු පාට ස්ත්‍රියක්. ඇගේ මල සිරුරේ කලවා දෙක එකට ගැළපිලා තිබුණා. ඒ මැරුණ අත් දෙකත් එකට ගැළපිලා තිබුණා. මැරුණ හිස කිරිහට්ටියක් වගේ. උන්වහන්සේ දා දැකපු විදිය. ඇත්තින්ම අවිද්‍යාවෙන් යුක්ත කෙනෙක්මයි මේකට ආස කරන්නේ. මුලාව තුල ඉන්න කෙනෙක් තමයි මේ ශරීරයට ආස කරන්නේ. ඒ අඥානයාට ආයමත් මේ දුකට පැමිණෙන්න සිදු වෙනවා. මේක තේරුම් ගන්න කෙනා මේ ආසාවක්
මේක තේරුම් ගන්න කෙනා නම් මේ ගැන ආසාවක් ඇති කරගන්නේ. මට නම් මැරුණ හිසින් යුතුව මේ විදිහට නිදන්ට ආයිමත් නොලැබේවා. බලන්න හිතපු විදිහ. මෘත ශරීරයක් දැකලා කවදාවත් අපි එහෙම හිතලා තියෙනවද? මැරිච්ච කෙනෙක් දැකලා මට නම් ආයේ කවදාවත් මෙහෙම මැරුණු ශරීරයක් ඇතුව නිදන්ට නොලැබේවා කියලා. අරහත්ත්වය පිණිස කැමැත්තක් තිබුණ උත්තමයන්ගේ ඒ මහා පින්වන්තයන්ගේ හිතුවිලි. මට නම් මැරුණ හිසින් යුතුව මේ විදිහට නිදන්ට ආයමත් නොලැබේවා. එහෙම අදිෂ්ඨාන කරගෙන උන්වහන්සේ වාඩි වුණා. සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් විදිහටයි උන්වහන්සේ දා නැගිට්ටේ. එතකොට ඔන්න මහා කාල තෙරුන් වහන්සේ වීරියෙන් ධර්මයේ හැසිරලා දියුණුව කරා ගියා. සොහොනේ වාසය කරමින් ඇස කන නාසය දිවකය මනස සංවර කරලා සිත මනාකොට සංවර කරලා උන්වහන්සේ නිදහස් වුණා. උන්වහන්සේ දියුණුව කරාම ගියා. හැබැයි චූල කාලගේ ගති පැවතුම් චූල කාල තෙරුන්ගේ ගති පැවතුම් සම්පූර්ණයෙන්ම වෙනස්. උන්වහන්සේ පැවිද්ද කිසිම ගානකට ගත්තේ නැහැ. ඔහේ කැමති විදිහට කතා බහින්ම කාලය ගත කළා. ප්‍රණීත දානේ ලැබෙනකොට දානෙ ගැන ආසාවෙන් දානෙ වැළඳුවා. පිණ්ඩපාතේ යනකොටත් ලස්සන ස්ත්‍රීන් ගැන ඊළඟට ලස්සන ගෙවල් දොරවල් ගැන මේවා ගැනම හිත ඒවා ගැනම කල්පනා කර වාසය කළා. පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා දානේ හොඳට වළඳලා ඊට පස්සේ කිසිම වීරිය ගැනීමක් නැහැ. එක්කෝ කතා කර ඉන්නවා එහෙම නැත්නම් සැතපෙනවා. ඔහොම කාලේ ගත වුණා. ඉතින් කාලෙකට පස්සේ භික්ෂූන් චාරිකාවේ වඩිනකොට ඒ චාරිකාවේ වැඩම කරන අතරේ චූල කාල තෙරුන් වහන්සේ දැන් පැවිදුණාට පස්සේ අයියා මලෝ එක තැන නෙවෙයි හිටියේ. මහා කාල තෙරුන් වහන්සේ වීරේ වඩන්ට ඈතට ගියානේ. චූල කාල තෙරුන් වහන්සේ චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලාත් එක්ක පිළිවෙලින් එද්දී සේතව්‍ය නගරයට පැමිණුණා. මේ සේතව්‍ය නගරයට ඇවිල්ලා සේතව්‍ය නගරේ එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට පළවෙනි දවසේ පිණ්ඩපාතේ වඩිනකොට ඥාතින් අඳුනගත්තා. අපේ නගරේ හිටපු චූලකාල කියන සිටුවරයා නේද මේ? සිටු පුත්‍රයා නේද මේ කියලා. අඳුනකොට ඔන්න ඥාතීන්ට පණිවිඩය ගියා ආරාධනා කළා නිවසට. දානයක් පූජා කරන්න උනා කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව කරනකොට චූලකාල ස්වාමීන් වහන්සේගේ මේ බිරිඳ ඥාතීන් එක කතා වුණා දැන් අපේ කෙනා ඔය ආවට පස්සේ අපි ආයේ යන්න බැරි වෙන විදිහට කටයුතු කරමු. අපි හොඳ උපායක් යොදමු කියලා. දැන් මේ කවුද මේ පැලෑන හදන්නේ? චූලකාල තෙරුන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ. චූලකාල තෙරුන් වහන්සේ ඔන්න ගෙදෙට්ට වැඩියා. ගෙදෙට්ට වැඩලා දානේ වැළඳුවා. දානේ වළඳලා ඉතින් අනුමෝදනා බණපදයක් එහෙමත් කියලා දැන් ඉතින් ඥාතීන්ට කියනවා එහෙනම් මං ආපහු වෙහෙරට වඩින්නම් කියලා නැගිටින්න ලැහැත් වෙනකොට මෙන්න බිරිඳ නැගිට්ටා. නැගිටලා කිව්වා කොහෙ වඩින්නද? ආයේ නෑ කිව්වා. ආයේ වෙහෙරට යාමක් නෑ කිව්වා. දැන් ඔහේ අපි ගැන කිසිවක් හිතන්නේ නැතුව ඔහුගේ හිතුමනාපෙට එකපාර ගිහිල්ලා මහාන වුණානේ. අද ඒව බෑ කිව්වා. අද මං යන්න අවසර දෙන්නේ. දැන් ඔය සිවුර ගලවලා තියලා මෙන්න ඇඳුම් තියනවා ගිහි ඇඳුම් ඇඳගන්න කිව්වා. ආධ්‍යාත්මය තුල කිසිම දියුණුවක් නැහැ. කෙලෙස් වලට ඉක්මනින් අහුවෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ධර්මයේ තුලින් ඇති කරගත්ත ශක්තියක් නැහැ. තෙරුවන් ගැන ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ මට ලැබිච්ච මහා ලාභයයි කියලා ශාස්ත්‍රුන් වහන්සේ අඳුනගෙන නැහැ. සද්ධර්මයේ කියන්නේ මට ලැබිච්ච මහා ලාභයයි කියලා ඒක අඳුනගෙන නැහැ. සිල්වත් සංගරුවන මට ලැබිච්ච මහා ලාභයයි කියලා සංඝයා ගැන අඳුනගෙන නැහැ. අනේ අර ස්ත්‍රියගේ වචනෙට අහු වුණා. දමණය වුණා. ආයෙ ගියේ නැහැ කියනවා. නිවසේදීම සිවුරු ගැලෙව්වා.
ඒ තිබුණ මේ සරං කමිස ආදී ඇඳගත්ත ගිහි වුණා. දැන් මුළු මේ භික්ෂූන් වහන්සේලා අතරේ පැතිරිලා ගියා. අයියෝ චූලකාල තෙරුන්ට මෙහිම මහා අවාසනාවක් සිද්ධ වුණානේ කියලා. ඉතින් ඔය සිද්ධිය සිද්ධ වෙලා වැඩි කාලයක් නෑ. චාරිකාවේ වඩිමින් මහා කාල තෙරුන් වහන්සේ, ඇත්තටම මහා කාල තෙරුන් වහන්සේ ගැන අපිට කියන්න තියෙන්නේ මහා කාල මහරහතන් වහන්සේ. මහා කාල මහරහතන් වහන්සේ චාරිකාවේ වැඩමින් වැඩම කළා සැවැත් නුවරට. සැවැත් නුවරට වැඩියාම මේ භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම දැන් මේ අපේ ඥාති සමූහයගෙන් ඈත් වෙලා පැවිද්දට පත් වෙලා ස්වාමීනි බොහෝ කාලයක්. සේතව්වේ නගරේ ස්වාමීනි මගේ ඥාතින් ඉන්නවා. ඒ ඥාතීන්ටත් මේ සොඳුරු සද්ධර්මයේ පිළිසරණ ලැබෙනවා නම් හොඳයි කියලා මට හිතක් තියෙනවා. ස්වාමීනි මම ඥාති සංග්‍රහය පිණිස සේතව්වේ නගරේ ඇසුරු කරගෙන හිටියට කමක් නැද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ බලනවා හිතින් හිත පිරිසිඳ. ශාස්ත්‍රුන් වහන්සේට තිබුණානේ ඒ ඥානය. බුදුරජාණන් වහන්සේලාට තියෙනවා පින්වතුනි බුදු නුවණ. ඒ බුදු නුවණ කියලා කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය සහ ආසයානුසේ ඥානය. මේ නුවණින් බුදුරජාණන් වහන්සේ බලද්දී භාග්‍යතුන් වහන්සේට පේනවා මේ ඉන්නේ කෙලෙස් නැසූ අරහත් භික්ෂුවක්. මේ භික්ෂුව අනිත් පැත්ත පෙරලනවා කියන එක දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ කිසි කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අරහත්ත්වයට පත්වෙච්ච උතුම් රහතන් වහන්සේ නමක්ව යලි කාමයේ යොදවනවා කියන එක කිසි කලෙකත් ලෝකේ කරන්න බැරි එකක්. ඒක ගැන දේශනාවේ තියෙනවා රහතන් වහන්සේ නමකගේ අරහත්ත්වයේ ඒ අසිරිය, කෙලෙස් නැති භික්ෂුවකගේ නිකෙලෙස් භවයේ අසිරිය උන්වහන්සේව යලි පරිහානියට පත් කරනවා කියන එක, යලි කාමයේ යොදවනවා කියන එක කිසි කලෙකත් කරන්න බෑ කියනවා. ඒක හරියට මේ වගේ කියනවා. ඔන්න ගංගානම් ගඟ හිමාල පර්වතයේ ඉඳලා ගලා බහිනවා මුහුදට. ගංගානම් ගඟ ගලා බහින්නේ හිමාලයේ ඉඳලා මහසાગරයටනේ. මිනිස්සු ටික කල්පනා කරා කියනවා මෙහෙම මේක හරියන්නේ. හිමාල පර්වතයේ ඉඳලා ගංගානම් ගඟ මුහුදට නෙමෙයි ගලන්න ඕන. මුහුදේ ඉඳලා මුහුදු වතුර හිමාල පර්වතයට ගලන්න ඕන. අපි මේ ගංගානම් ගඟ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවමු. මුහුදේ ඉඳලා හිමාල පර්වතයට වතුර ගලාගෙන එන විදිහට හදමු කියලා මිනිස්සු උදලුත් අරගෙන අනිකුත් අවියායුධ අරගෙන ලැහැත්ති වුණා කියනවා. ගංගානම් ගඟ අනිත් පැත්ත හරවන්න. පින්වතුනි මේක කරන්න පුළුවන් එකක්ද? ලෝකේ මේ කළ නොහැක්කේය. ආන් ඒ වගේමයි. කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් යලි කාමයේ යෙදවෙනවා කියන කාරණාව මේ ලෝකේ සිදුවන්නේ නැත. ඒ කිසි කලකක් කරන්න බැරිය. බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ඉන්නේ ඒ බඳු භික්ෂුවක්. බලන්න බුදු කෙනෙකුගේ ශාසනය පිළිසරණ ඒ ජවය යලි කවදාවත් කෙලෙස් වලට වැටෙන්නේ නැති ජීවිතයක්. කෙලෙස් ඉස්සරහ අපි පින්වතුනි කොච්චර අසරණයිද? රාගේ හිතට එනකොට රාගේ ඉස්සරහ මිනිස්සයා කොයිතරම් අසරණයිද? ද්වේෂේ හිතට එනකොට ද්වේෂේ ඉස්සරහ මිනිස්සු කොච්චර අසරණයිද? ඉරිසියාකම් මේ ඊළඟට කුහකකම් එකට එක කරන්න එන හිතුවිලි මේවා එනකොට මිනිස්සු ඒවා ඉස්සරහ කොච්චර අසරණයිද? අපේම පෞද්ගලික ජීවිත දිහා අපි හැරිලා බැලුවොත් ඔය කෙලෙසින්ද පින්වතුනි අපි කොච්චර පීඩා විඳලා ඇද්ද? රහතන් වහන්සේ නමකගේ ජීවිතය කියන්නේ ඒ කෙලෙස් නිසා පීඩා නොවිඳින ජීවිත, සැනසුන ජීවිත. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ආන් ඒ වගේ සැනසුණු ජීවිතයක් තියෙන ශාස්ත්‍රූන් වහන්සේ සන්තෝෂ වෙන්න සරණ ගැන. අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ ඒ වගේ සැනසුණු ජීවිත තිබුණු රහතන් වහන්සේලා ප්‍රධාන සංගරුවන සතුටු වෙන්න ඒ සරණ ගැන. ආන්නේ බඳු රහතන් වහන්සේ නමක් දැන් මහා කාල මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ වදාලා
හොඳයි භික්ෂුව ඔබ සේතව්‍ය නගරයට වැඩම කරලා ඒ ඥාතීන්ට ඥාති සංග්‍රහ දක්වන්න කිව්වා. එතකොට මහා කාල මහරහතන් වහන්සේ පාත්‍රා සිවුරු අරගෙන ඔන්න වැඩම කළා සේතව්‍ය නගරයට. දැන් මේ නගරයට වඩිනවා කියන එක ආරංචි වුණාම අනිත් භික්ෂුන් වහන්සේලා කතා වුණා. දැන් භික්ෂුන් වහන්සේලාට ඔහොම ඥානයක් නැහෙනේ. ඒ භික්ෂුන් වහන්සේලා කතා වෙලා තිනවා අයියෝ දැන් මල්ලිත් සිවුරු ඇරලා ගියා. මල්ලිත් බිනිඳ ගහපු ගැටේට අහු වුණා. දැන් අයියත් ඒ ගැටේට අහු වෙයිද දන්නේ නැහැ. අයියටත් පැවිද්ද අහිමි වෙයිද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා ඔහොම කතා වුණා. මහා කාල මහරහතන් වහන්සේ ඒ සේතව්‍ය නගරයේ තිබුණ මේ විහාරයට වැඩම කරලා ඔන්න ඊළඟ දවසේ පිණ්ඩපාතේ වඩිනවා. කලින් සැරේ වගේමයි පිණ්ඩපාතේ වඩිද්දි ඥාතීන් දැනගත්තා මේ මහා කාල අපේ ඥාතිය. ඥාතින් ආරාධනා කළා අනේ ස්වාමීනි හෙට දවසේ ඕන ඔබ වහන්සේගේ ගිහි කාලේ නිවසට වඩින්නටම ඕන. අපි දම්පැන් පූජා කරලා මේ පින් කර ගන්නටත් ඕන බණපදයක් අහන්නටත් ඕන කියලා ඔන්න ආරාධනා කළා. ඉතින් උන්වහන්සේ නිහඬව ආරාධනය පිළිගත්තා. උන්වහන්සේ ආරාධනය පිළිගත්තා කියලා දැනගත්තාම උන්වහන්සේගේ ගිහි කාලයේ බිරිඳත් කල්පනා කළා එහෙනම් මාත් කරන්න ඕන වැඩේ. මොකක්ද වැඩේ? දැන් මේ පාර ආවට පස්සේ මාත් යන්න දෙන්නේ නැහැ. මමත් අර වගේම රඳව ගන්න ඕන කියලා එයත් ලැහැත්ති කරගත්තා. ඔන්න ගිහි ඇඳුම් ලැහැත්ති කරගත්තා. ඥාතීන්ට කිව්වා මේ නැගිටලා අපි මේ යන්න දෙන්නේ නැතුව අපි දොර හරස් කරගමු. දොර හරස් කරගෙන ඉස්සරහ හිටගමු. හිටගෙන අපි කියමු ආයේ මේ ගෙදරින් එළියට බැහිල්ලක් නැත. දැන් ඉතින් ආවා නම් ඉන්න එකයි ඇත්තේ. ඔන්න පැලෑන ගැහුවා. මහා කාල මහරහතන් වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ වැඩම කරලා දානි වැළඳුවා. දන් වළඳලා අනුකම්පාවෙන් දහම් පදයකුත් කියලා දුන්නා. කියලා දීලා උන්වහන්සේ එහෙනම් ඥාතිවරුනි මං වැඩම කරන්නම් කියලා නැගිටිනකොට ඕන්න ගිහි කාලේ බිරිඳ ආයමත් අර චූල කාල තෙරුන් වහන්සේට කිව්වා වගේ හිටගත්තා. හිටගෙන කිව්වා ආයේ බෑ කිව්වා. ආයේ බෑ කිව්වා මේ ගෙදරින් එළියට බැහිල්ල. දැන් මේ ගේ ඇතුළට ආවනම් ඉන්න ඕන කිව්වා. ආන තියනවා ගිහි ඇඳුම් අරගෙන ඇඳ ගන්න කිව්වා. මහා කාල මහරහතන් වහන්සේ කියලා කියන්නේ අභිඥාලාභී රහතන් වහන්සේ නමක්. උන්වහන්සේට එ르දි තිබුණා. උන්වහන්සේ එහෙම ඇස් දෙක පියාගත්තා. දැන් දොරවල් ඔක්කොම මිනිස්සු හරස් කරගෙනනේ. උන්වහන්සේ එ르දියෙන් අහසට පැන නැගුණා. ඒ නිවසේ කැණි මඩල පලාගෙන උන්වහන්සේ නික්මුණා. එතකොට ඔය ආරංචිය භික්ෂුන් වහන්සේලාගේ අතරට ගිහිල්ලා බුදුරජාන් වහන්සේ ළඟටත් ওই පණිවිඩ එනවා. ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට හරීම පුදුමයි. භික්ෂුන් වහන්සේලා කතා වෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරි පුදුම සහගතයි නේ. අයියා මලෝ දෙන්නාම මහාන වුණා. ඒ අයියා මලෝ දෙන්නාගෙන් මේ මල්ලීට බැරි වුණා තමන්ගේ බිරිඳගේ සෙල්ලමෙන් බේරෙන්න. හැබැයි අයියා ඒකට දක්ෂ වුණා. ස්වාමීනි හරිම ආශ්චර්යයි හරිම අద్භූතයි කියලා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන ගොඩාක් වටින ගාථාව බලන්නේ ගාථා රත්නය මේ තියෙන ධම්මපදේ. සුභානුපස්සින් විහෙරන්තං ඉන්ද්‍රියේසු අසංවුතං භෝජනම් හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතුරුක්ඛං වදුම්බලං. සංවර ඉඳුරන් නොමැතිව ලස්සන දෙය ගැන රැවටි ගන්නා ආහාරය ගැන අරුත නොදැන එහි ගිජු වී භාවනාව ගැන නොසිතා කම්මැලි ලෙස කල් ගෙවනා
කෙනා නිතර වැටෙන්නේම දුකින් පිරුණු ලෝකයටය. හමනා විට තදින් සුළඟ කඩා වැටෙයි දුර්වල ගස. මාරයා දමයි ඔහු ඇද ඉපදෙන්න මැරෙනා ලෝකෙට. කෙනෙක් ගාව නැත්තං සංවර බව. සංවර කර ගැනීම කියන එක කෙනෙක් ගාව නැත්තං. ජීවිතේ. සංවර කරගත යුත්තේ මොනවද? ඉඳුරන් ටික. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රිය 6 කෙනෙක් සංවර කරගෙන නෙවෙයි නම් වාසය කරන්නේ. මේ බාහිර ලෝකේ තියෙන ඕන දෙයකට එයාව කලඹවන්න පුළුවන්. එයා ඇහිමුත් අසංවර වෙනවා. කනෙමුත් අසංවර වෙනවා. නාසයෙමුත් අසංවර වෙනවා. දිවකය මනස කියන මේ ආයතන 6ම අසංවර වෙනවා. මේ ලෝකයේ දිහා සුබ විදිහට බලාගෙන ඉන්නවා. අන්ධයෝ වගේ. මේ ලෝකේ සුබ දෙයක් නැත්තේය. සුබ දෙයක් නැති දේ කෙරෙහි සුබ වූ හැඟීමකින්. ඒකට කියනවා සංඥා විපල්යාස. සංඥා විපල්යාස කියන්නේ මොනවද? අසුභේ සුභ සංඥා. අසුබ දේ ගැන ඇත්තේ සුබ වූ සංඥාවකි, හඳුනා ගැනීමකි. අනිච්චේ නිච්ච සංඥා. වෙනස් වෙලා යන දේ ගැන ඇත්තේ වෙනස් වන්නේ නැත යන හැඟීමකි. දුක්ඛේ සුඛ සංඥා. දුක් වූ දේ ගැන ඇත්තේ සැපයි කියා අදහසකි. අනත්තේ අත්ථ සංඥා. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි දේවල් කෙරෙහි ඇත්තේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන ආත්ම සංඥාවකි. අන්න ඒවට කියනවා සංඥා විපල්යාස. වැරදිලා. වැරදිලා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි දැක්මක්. ලෝකයේ දිහා සුබ විදියට බලනවා කියලා කියන්නේ වැරදි දැක්ම. වැරදුනා බලන විදිහ. ඒ සුබ වූ විදිහට නම් ජීවිතයේ දෙස බලමින් ඉන්නේ. ඇස කන නාසය දිවකය මනස කියන මේ ඉන්ද්‍රයන් ටික රැක ගන්න ඕන කියලා එහෙම උනන්දුවකුත් නැත්තම්. භෝජනම් හි අමත්තඤ්ඤුම්. ආහාරේ පමණ දැන. ආහාරේ පමණ දැන ගන්නවා කියලා කියන්නේ පින්වතුනි ආහාර ප්‍රතිවේක්ෂාව. ආහාරේ පමණ දන්නවා කියලා කියන්නේ අර්ථය දන්නවා කියන අදහස. අර්ථයක් ගැන සිහි කරන්නේ නැතුව නම් කන්නේ බොන්නේ. ආහාර අනුභව කරන්නේ අර්ථය සිහි කරන්නේත් නැතුව නම් කුසීතං හරි කම්මැලි නම් හීන වීරියෙන් යුක්ත නම් තං මේ පස හතිමාරෝ. මාරයා විසින් මේ පුද්ගලයාව යට කරගෙන යනවා කියනවා හරියට වාතෝ රුක්ඛංව දුබ්බලං. සැඩ හුලඟක් හමනකොට කඩාගෙන ඇඹරිලා මේ මුලත් එක්කම ඉදිරිලා විසිවෙලා යන දුර්වල ගස් වගේ. මේ ලෝකේ වැඩිපුර තියෙන දුර්වල ගස්. දුර්වල ගස්. සැඩ හුලං එනකොට ඇඹරිලා ගැලවිලා විසිවෙලා උන් හිටිතන් නැති වෙන්න ගැලවිලා යනවා. ඒ අය අතරේ තමයි එබඳු දුර්වල ගස් වගේ ප්‍රජාවක් අතරේ තමයි අපිට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනී මේ රහතන් වහන්සේලා ප්‍රමුඛ සංගරුවන සරණයන්ට ලැබුණේ. ඊළඟට ඒ සංගරුවන ගැන මේ හිත පහදින කතා අපිට අහන්න ලැබුණේ. එහෙම ප්‍රජාවක් අතරේ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා ලස්සන ගාථාවක්. දැන් ওই වදාලේ වරදින තැනනේ. පරිහානිය කරා යන තැන ඒ කිව්වේ. දැන් දියුණුව. අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංවුතං භෝජනම් හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේ නප්පස හතිමාරෝ වාතෝ සීලංව පබ්බතං. සංවර වූ ඉඳුරන් ඇති ලොවෙහි සැබෑ තතු දකිනා
ගන්නා ආහාරය ගැන අරුතද හඳුනා සිටිනා. සැදැහැ සිතින් යුතුව හොඳින් වීරිය වඩමින් නිතරම දහම විනය තුල සිටිනා භාවනාව කරන කෙනා. යට කරන්නට බැහැ කිසිවිට මාරයාට ඔහුගේ ගමන. තදින් සුළඟ හමා ගියද නොසැලී ගල්කුල කිසිවිට. හරියට මනාව පිහිටි ගල්කුළු වගේ ඒ ජීවිත. කෙබඳු ජීවිතෙද? අසුභානුපස්සින් විහෙරන්තං. මේ ලෝකයේ අසුභ දේ අසුභයි කියලා දකින්ට නුවණ තියන අය. ඒක නුවණින් කරන්න ඕන එකක්. ඒ නුවණින් දකින දැක්මට කියනවා හරි දැක්ම. විපල්යාසයට පත් නොවුණු දැක්ම. ඔහු ජීවිතේ ගැන දකිනවා කියනවා අසුභදී අසුභයි. අසුභේ අසුභ සංඥා. අපි ගත්තොත් මේ ශරීරය ගැන සිහි කරන කෙනෙකුට මේ ශරීරයේ පිළිකුල් සහගත දේ තියෙනවා කියන එක බොරුවක් සිහි කරනව නෙමෙයි. මේ ශරීරය කොහොමද පිළිකුල් සහගතයි. පිළිකුල් සහගත දේම පිළිකුල් සහගතයි කියලා සිහි කරන එක ඔහු ඇත්තද සිහි කරන්නේ බොරුවක්ද? සත්‍ය සිහි කරන්නේ ඇත්ත දේ. ඔහු මුලාව විනිවිද සිහි කරනවා. අන්න ඒකට කියනවා හරි විදිහට දකිනවා. අසුභේ අසුභ සංඥා. අසුම දේ ගැන අසුභයි කියන මේ දැක්මෙන් යුක්තයි. අනිච්චේ අනිච්ච සංඥා. හැබෑවටම වෙනස් වෙලා යන ලෝකය ගැන ඔහුට තියෙන්නේ මේක වෙනස් වෙලා යන ලෝකයක් කියන හැබෑ දැක්ම. දුක්ඛේ දුක්ඛ සංඥා. දුක් වූ දේ ගැන ඔහුට දුකයි කියන වැටහීම තියෙනවා. අනත්තේ අනත්ත සංඥා. තමන්ගේ වසඟේ පවත්වන්නට බැරි අනාත්ම දේ ගැන මෙව අනාත්මයි කියන වැටහීම තියෙනවා. මේ නේද පින්වතුනි ප්‍රඥාවන්තයෝ. මේ නේද ප්‍රඥාවන්තයෝ. මේ ප්‍රඥාව උපදවා දෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ. අනිත් හැමෝම මුලාව තුළ. නොයෙක් මාධ්‍ය ඇසුරු කරනකොටත් මුලාවෙන් මුලාවට යනවා. අසත්පුරුෂය ඇසුරු කරනකොට මුලාවෙන් මුලාවට යනවා. ප්‍රමාදී ජනයාත් එකට ඉන්නකොට මුලාවෙන් මුලාවට යනවා. ඒ මුලාවෙන් මුලාවට යන අයට මේ සත්‍ය වූ ධර්මය අහද්දී හිතෙනවා මොකට මේවා කතා කරනවාද කියලා. හැබැයි මේ තමයි ජීවිතයේ ඇත්ත. අපි පිළිගත්තත් නැතත් මේ ජීවිතයේ මේ සත්‍යයට අපිට යම් දවසක මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ අපි මේ නොඑක ආකාරයෙන් සරසාගෙන ඉන්න මේ ශරීරයේ තියෙන පිළිකුල් සහගත බව අපටම මනාකොට තේරෙන දවසක් එනවා. එදාට මේ කුණු ශරීරය අපිවම විඳවීමට ලක් කරනවා. මේ ශරීරය හොඳට ශක්තිමත්ව තිබිලා තරුණ වයසේ ශක්තිමත්ව තියෙන සිරුර කාලයගේ ඇමෑමෙන් දිරලා වයසට ගියාට පස්සේ මේ දිරපු ශරීරය අපිම වෙහෙසට පත් කරනවා. ඇඳක දාලා වෙහෙසට පත් කරවලා විඳවලා. ඔබ දැකලා ඇති මේවා. ඒ නිසා යමෙක් මේ ලෝකය ගැන ඇත්ත ඇති හැටියෙන් දකිනවා නම් අන්න ඒකට කියනවා ප්‍රඥාව. ඇත්තෙම පින්වතුනි මේ ලෝකයේ සාමාන්‍ය ජනයාගෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෙනස් වෙන්නේ ප්‍රඥාව නිසා. සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වෙනස් වෙන්නේ මේ එයාගේ පෙනුමින්, එයා අඳින වස්ත්‍රයෙන් කියලා. මේ ලෝකේ ආගම්ම ඉන්නේ වස්ත්‍රයෙන්නේ. එක එක ආගම නිරූපණය කරන්න එක එක දේවල් මේ තමන්ගේ ජීවිතයට ලං කරගන්නවානේ. දැන් ආගම් බාහිර රූපයෙන් මයින ස්වභාවය දැන් තියෙනවනේ නේ. දැන් ඇත්තටම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන මේ ජීවරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පැවිද්දේ පහසුව පිණිස පැනවූ එකක් මිසක් මේක මේ අමුතු මේ නිලැඳුමක් වගේ එකක් නෙමෙයි. ශ්‍රාවකයාගේ පහසුවටයි බුදුරජාණන් වහන්සේ පිළිවෙත් වරණ භික්ෂුවගේ පහසුවට සිවුර පැනෙව්වේ. ඒ භික්ෂුවට ඒක ලේසි. ඔහුට තියෙන්නේ සිවුරු 3යි. ඒ සිවුරු 3ත් කිසිම වටිනාකමක් නැති එකක්. කෑලි කෑලි මූට්ටු කරලා හදාගත් එකක්.
රෙදි කෑලි ගොඩකින් හැදිච්ච මේ වස්ත්‍රයට වටිනාකමක් නැහැ. හැබැයි වටිනාකම නැති වුණාට අර්ථය මේ සපිරෙනවා. ඔහුගේ ශරීරයේ යම් තැනක මේ ලැජ්ජා ඇති වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ විලි වහගන්නට මේ සිවුර ප්‍රමාණවත්. ඊළඟට සීතලෙන් ආරක්ෂා වෙන්න සිවුර ප්‍රමාණවත්. උණුසුමෙන් ආරක්ෂා වෙන්න ප්‍රමාණවත්. ඒ උදෙසා කැප විදිහට ලැබෙන සිවුර පරිහරණය කරනවා. යම් කෙනෙකුගේ ජීවිතය තුළ මේ ප්‍රඥාව කියන එක තියෙනවා නම් ඒ ප්‍රඥාවෙන් තමයි ජීවිතේ සැප ලබන්න පුළුවන් වෙන්නේ. බුදුරජාන් වහන්සේ නිසා වදාලා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා මේ සාමාන්‍ය අන්ධබාල පෘථග්ජන ලෝකයේ ඉක්මවා යන්නේ අතිරෝචති ප්‍රඥාය. ප්‍රඥාවෙන් අතිරෝචනය කරන්නේ. ප්‍රඥාවෙන් තමයි ඉක්මවා යන්නේ. ඉතින් මේ ප්‍රඥාවෙන් ඉක්මවා ගියපු නිසානේ මේ දෙන්නෙක් හැදුනේ. දැන් සිවුරු පොරවගෙනම දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ප්‍රඥාවෙන් ජීවිතේ දැකලා තිබ්බේ නැහැ. ඒ නිසා පරිහානියටපත් වුණා. හැබැයි මහා කාල මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් ජීවිතේ දියුණු කරගෙන තිබුණා. ඒ නිසා උන්වහන්සේ ආරක්ෂා වුණා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා ජීවිතය ගැන අසුබ විදිහට නම් දකින්නේ. ඒ කියන්නේ මනාව අසුබ විදිහට දකින්නවා කියන එකේ අදහස මොකද්ද? ඇත්ත ඇති හැටියෙන් දකින්නවා. ඉන්ද්‍රිය ටික හොඳට සංවර කරගෙන නම් ඉන්නේ. ඇස කන නාසය දිවකය මනස සංවර කරලා නම් තියෙන්නේ. භෝජනම් හිච මත්තඤ්ඤෝ ගන්න ආහාරයේ අර්ථය දන්නවා නම් මේ ආහාරයේ ජවයේ පිණිස නෙවෙයි, මදේ පිණිස නෙවෙයි. මේ ආහාරයේ ශරීරයේ සරසන්න ගන්න එකක් නෙවෙයි. ජීවිත යාත්‍රාව පවත්වාගෙන සුවසේ බණ භාවනා කරගන්නටයි කියලා දන්නවනම්. සද්ධං ආරද්ධ වීරියං ශාස්ත්‍රෝන් වහන්සේගේ වචනේ ගැන ශ්‍රද්ධාව තියෙනවා නම් පටන් ගන්න වීරිය ආරද්ධ වීරිය තියෙනවා නම් ඒ කෙනාව කවදාවත් මායයට යට කරන්න බෑ කියනවා හරියට මනාව පිහිටි ගල් කුලක් වගේ. ඉතින් මේ සම්බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා කියලා කියන්නේ පින්වතුනි මනාව පිහිටි ගල් කුළු වගේ. අද අපි ඔය ඉගෙන ගත්තේ මහා කාල මහරහතන් වහන්සේගේ සොඳුරු චරිතාපදානය. බලන්න මේකෙන් කොච්චර අපේ ජීවිතේට ඉගෙන ගන්න දේවල් අපේ ජීවිතේ හදා ගන්න දේවල් තියෙනවද? ඉතින් මේ කරුණු කාරණා අපිට ඉගෙන ගන්න ලැබුණේ මහා කාල මහරහතන් වහන්සේ නිසා. ඒ මහා කාල නම් වූ සැබෑම රහත් මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මහා කාල මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා සැනසුණා වූ අමා මහ නිවනේ අපටත් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවිවරුන්ට අපි අනුමෝදන් කරමු. සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය යසීසුරින් වැඩෙත්වා ශ්‍රද්ධා සීලාදීන් දියුණු වෙත්වා. පින් අනුමෝදන් වන ඒ සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු අප හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ උපකාරයේ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ගාමිණී අබේසිරි වික්‍රමාරච්චි පියාණන්ට සහ නිව්ටන් මල්ලවාරච්චි පියාණන් ඇතුළු ඒ ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන්ව මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින කේ.ජී. කරුණාවති මෑණියන්ටත් මාලා සිරිමති මෑණියන්ට සහ ශකුන්තලා උදයන්ගිනී පෙරේරා දියණියට මේ සියලු පින්වල ආශිර්වාදීන් නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුල
සුවසේම ධර්ම අවබෝධ කරන්නට ලැබේවා කියලා අපි සෙත් පතනවා. විශේෂයෙන්ම අද දවසේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානමය පින රැස් කරන ගම්පහ රන්වැලි ටයිල් බාත්වයා සහ ඉලෙක්ට්‍රිකල් ආයතනයේ පින්වත් මනෝජ් ගයාන් වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය, මේ රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසිලා විශේෂයෙන් මේ පින්වතුන්ගේ දැහැමින් කරගෙන යන රැකී රක්ෂා කටයුතු සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, දිනෙන් දින දියුණුවටම පත්වෙත්වා, කරන කියන සියලු කටයුතු සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, කිසි කරදරයකින් බාධාවකින් තොරව තවදුරටත් සුවසේ ජීවිතයට පින් කරගෙන ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.